නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ බුදුරජාණන් වහන්සේට নমස්කාරය වේවා. අද මේ ඊතා විශේෂ දේශනාව ස්වර්ණමාලී මහසෑය සම්බන්ධවයි. රුවන්වැලි සෑය ගැන ගොඩාක් දෙනෙකුට තියෙන ඊතා පූජනීය අදහසක්. ඒක ඊතාම ගෞරවනීයයි. ඒ ගෞරවනීය අදහස වඩාත් වර්ධනය වන විදියට අපි මේ දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් නොදන්නා කාරණා අපි මේ දේශනාවෙන් සිහි කරන්න, මතක් කරන්න කල්පනා කරනවා. ස්වර්ණමාලී මහසෑය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පවා විශේෂ අදහසක් තිබුණු සෑයක්. ඒක ලංකාවේ බොහෝ දෙනෙක් සමහර අවස්ථාවල තේරුම් අරගෙන නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඉවර වුණාම සාමාන්‍ය කෙනෙක්ගේ චිතකයක් විදියට නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ චිතකේ දවන්නේ. උන්වහන්සේගෙන් අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ, ස්වාමීනි කොහොමද කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ආදාහන කටයුතු ගැන අදහසක් ඇති කරගන්නේ කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ මතක් කරන කාරණේ තමයි, ආනන්ද ඒක මල්ල රජදරුව බලාගනිවි, ඒ ගැන ඔබලා කලබල වෙන්න අවශ්‍ය නැහැ කියලා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ නමකගේ චිතකයේ දවන්නේ පින්වත්නි, කපුපුළුම් පටල 500කින් වෙලලා සුදුරෙදි 500කින් වෙලලා තමයි තථාගතයන් වහන්සේගේ චිතකයේ දවන්නේ. ඒක මේ සඳුන් දෙනක් ඇතුළට බාහලලා ඒ සඳුන් දෙන යටින් තනින් තැන සිදුරු කරලා ඒ සිදුරු අතරින් උඩට ගිනි දැල් එනකොට හැම මස්ලේ නහර පිලිස්සিলা යන්න සලස්වනවා. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ චිතකයේ දවන්නේ. පින්වත්නි, සාමාන්‍යයෙන් බුදු කෙනෙක් පිරිනිවන් පානකොට අදිෂ්ඨාන කරනවා ධාතුන් වහන්සේලා ඉතිරි වීම සම්බන්ධව. දැන් මේ මහා භද්‍ර කල්පේ 4 වෙනි වරට පහළ වුණේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ. පළවෙනි වරට පහළ වෙන්නේ කකුසඳ බුදුරජාණන් වහන්සේ. දැන් කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අදිෂ්ඨාන කළේ නෑ ධාතුන් වහන්සේලා විසිරෙන්න කියලා. ඒ නිසාම කකුසඳ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ලෝකේ එක සෑයයි දිවෙන්නේ. දෙවෙනි වරට පහළ වෙන්නේ කොණාගමන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පිරිනිවන් පානකොට අදිෂ්ඨාන කරනවා ධාතුන් වහන්සේලා විසිරේවා කියලා. ඒ නිසා ලෝකේ පුරාම උන්වහන්සේ වෙනුවෙන් සෑයවල් ඉදි වුණා. තුන්වෙනියට පහළ වෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පිරිනිවන් පානකොටම අදිෂ්ඨාන කළේ නෑ ධාතුන් වහන්සේලා විසිරෙන්න කියලා. ඒ නිසා උන්වහන්සේ වෙනුවෙන් එකම සෑයයි ලෝකේ ඉදි වෙන්නේ. මොකද බුදු කෙනෙක් පිරිනිවන් පානකොට අදිෂ්ඨාන නොකළොත් උන්වහන්සේගේ චිතකයේ දැවෙන කොටස් ඔක්කොම රත්තරන් කැටියක් වගේ එකට ඇලිලා තියෙන්නේ. එහෙම වුණාට අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අදිෂ්ඨාන කළා ධාතුන් වහන්සේලා විසිරේවා කියලා. ඒ නිසා තමයි ස්වර්ණමාලී මහා සෑය වගේ සෑයකට විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් ලැබෙන්නේ. පින්වත්නි, ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට අදිෂ්ඨාන කළේ ද්‍රෝණ 8කට ධාතුන් වහන්සේලා විසිරෙන්නේ. දැන් ද්‍රෝණ කියන වචනේ එන්නේ ධාතුන් වහන්සේලා බෙදලා දෙන්න මැදිහත් වෙන්නේ ද්‍රෝණ කියලා බමුණෙක්. එයා තමයි ධාතුන් වහන්සේලා බෙදලා දෙන්නේ. ඒකට හේතුව තමයි රජවරු ගණනාවක් ඇවිල්ලා ධාතුන් වහන්සේලා ඉල්ලා හිටියා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට උන්වහන්සේගේ චිතකයට ගිනි තියනකොට චිතකේ ගිනි තියාගන්න සාමාන්‍ය කෙනෙකුට බැරි වෙනවා. මල්ල රජදරුවෝ දෙන්නෙක් යොදාගෙන බලනවා. 4 දෙනෙක් යොදාගෙන බලනවා. පස්සේ 8 දෙනෙක් යොදාගෙන බලනවා. මේ විදිහට පිරිස වැඩි කරලා ගිනි තිබ්බට චිතකයේ ගිනි ගත්තේ නැහැ. අවසානෙට එතන හිටියා දිවස්ලාභීන් අතර අග්‍ර අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි මේ චිතකයට ගිනි දල්වන්න බැරි ඇයි කියලා. ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා, මහා කස්සප මහරහතන් වහන්සේ
චිතකයේ දැවෙන බව දැනගෙන තියෙන්නේ අවසානෙට. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා චිතකයේ දවන්න යනවා කියලා ආරංචි වෙලා. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන අවසාන වතාවට තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සිරිපා සටහන් නළලේ දවටගෙන වන්දනා කරන අදහසින් එනවා කියනවා. ඒකේ කියනවා මේ දෙවිවරු ගිනි තියන්න දෙන්නේ නැත්තේ. ඉතින් උන්වහන්සේ ඇවිල්ලා වන්දනා කරනකොට නිකම්ම ගිනි ගත්තා චිතකේ. චිතකේ ගිනි අරගෙන රජවරු මොකද කරේ? පිරිස් ගණනාවක් ඇවිල්ලා ධාතුන් වහන්සේලා ඉල්ලා හිටියා. සමහර අය කිව්වා අපිට භාගයක්ම අවශ්‍යයි කියලා. අජාසත් රජුරවන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු බව දැනගෙන කඳවුරු බැඳගෙන කිව්වා ධාතුන් වහන්සේලාගෙන් භාගයක්ම හම්බ වෙන්න ඕන මට. ඒ නිසා භාගයක් නොලැබුණොත් මම යුද්ධ කරනවා කියලා යුද්ධ ප්‍රකාශ කළා. ඉතින් මේ විදියට රජවරු ගණනාවක් ඇවිල්ලා ධාතුන් වහන්සේලා හරි අඩක් කිල්ලුවා. ඉතින් මේ යුද්ධ කරගන්න හදද්දී මේ අයගේ ගුරුවරයෙක් හිටියා ද්‍රෝණ කියලා. එයා තමයි මැදිහත් වෙන්නේ ධාතුන් වහන්සේලා බෙදලා දෙන්න. ඉතින් බෙදලා දෙන්න මැදිහත් වුණාම විශාල පිරිසක් ඉන්න තැන මේ රත්තරන් දෙන අරගෙන ගිහින් එක තැනක තැම්පත් කරලා මේ දෙන විවෘත කරනකොට රජවරු අඬා වැටුණා අනේ අපේ තථාගතයන් වහන්සේගේ ශරීරයේ මෙහෙම නෙමෙයි නේද තිබුණේ. උන්වහන්සේගේ ශරීරයට මේ මොකද වෙලා තියෙන්නේ? අනේ උන්වහන්සේගේ ශරීරයේ මේ සුන්දර වූ රූප ස්වභාවයක් තිබුණු තථාගතයන් වහන්සේ මේ විදියටද ඉන්නේ කියලා අඬද්දී අර ද්‍රෝණ බමුණ ධාතුන් වහන්සේලා කොටසක් හංගගත්තා. අවසානයේ අර ද්‍රෝණ බමුණ බෙදපු නැලි වලින් පින්වත්නි නැලි දෙක බැගින් ද්‍රෝණ 8කට බෙදලා ඒ රජවරුන්ට වෙන වෙනම බෙදලා දුන්නා. පස්සේ ද්‍රෝණ බමුණා ධාතු බෙදලා දුන්නාට පස්සේ තවත් පිරිසක් ආවා ධාතුන් වහන්සේලා හොයාගෙන. ඒ ඇත්ත ඇහුවා අනේ අපිටත් කොහෙන් හරි ධාතුන් වහන්සේලා ලබා දෙන්න. එතකොට බෙදන්න දෙයක් නැහැ. අලු ටික අරගෙන ගිහින් චෛත්‍යයක් හදලා තිනවා අංගාර චේතිය කියලා. තුම්බ චේතිය කියලා තවත් චෛත්‍යයක් ඉදි වෙලා. මේ විදිහට ද්‍රෝණ 8ක් එක්ක චෛත්‍ය 10ක් ඉදි වෙනවා. ඉතින් පස්සේ මහා කස්සප මහරහතන් වහන්සේ දකිනවා මේ මහ සෑයේ ධාතුන් වහන්සේලා තැන්පත් වෙන ලකුණු. ද්‍රෝණ 8න් ද්‍රෝණ 7ක්ම පස්සේ ආයෙ එකතු කරලා තියෙනවා. එකතු කරන්න හේතුව තමයි උන්වහන්සේ දැනගත් අනාගතයේ මිත්‍යා දෘෂ්ටික ප්‍රචණ්ඩ රජවරු පහළ වෙලා මේ චෛත්‍ය විනාශ කරලා ධාතුන් වහන්සේලා අරගන්න බව. ඒ ආරංචියට තමයි ද්‍රෝණ 7ක්ම එකතු කළේ. එදා අජාසත් රජුරෝ තමයි ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න පොළොවේ යට තැනක් හදලා තියෙන්නේ. පොළොවේ යට වාල සංඝටක කියලා යන්ත්‍රයක් නිර්මාණය කරලා ධාතුන් වහන්සේලා තැන්පත් කළා. ඒ වෙලාවේ අජාසත් රජුරෝ අහලා තියෙනවා ස්වාමීනි එක ද්‍රෝණයක් එකතු නොකලේ මොකද? 7ක් එකතු කළේ ඇයි 8ක් තියෙද්දි? ඒ වෙලාවේ මහා කස්සප මහරහතන් වහන්සේ කියලා තියෙනවා මහරජ රාමගාමයේ කෝලීය සිටුදරුවන්ට බෙදලා දුන්න ද්‍රෝණය අමුතුවෙන් එකතු කරන්න ඕනේ නැහැ. ඒක අමුතුවෙන් රකින්න දෙයක් නැහැ. අනාගත කාලේ ලංකාදීපේ ගාමිණී අබේ කියලා රජ කෙනෙක් පහළ වෙලා ස්වර්ණමාලී කියලා සෑයක් ඉදි කරලා මේ ද්‍රෝණයම තැන්පත් කරනවා කියලා මතක් කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ එච්චරයි. කාලයක් ගියා. ලංකාවට බුද්ධ ශාසනය ආවා. ලංකාවට බුද්ධ ශාසනය එනකොට ලංකාවේ රජකම් කළේ අපි කවුරුත් දන්නවා දේවානම්පියතිස්ස රජුරෝ. රජතුමා බොහෝම ශ්‍රද්ධාවෙන් බුදුදහම වැළඳගෙන මිහිඳු මහරහතන් වහන්සේ සමග ගමනක් යනවා. ඒ මිහිඳු මහරහතන් වහන්සේ එක ගමනක් යනකොට උන්වහන්සේ දකිනවා එක දවසක් ලංකාදීපේ බුද්ධ ශාසනයේ මහ සෑයක් ඉදි වෙන ලකුණු තියෙනවා. ඒ නිසා උන්වහන්සේ රජුරුවොත් එක්ක රාජ පිරිසත් පිරිවරාගෙන යනකොට එක තැනක ඔය අද ස්වර්ණමාලී මහ සෑ ඉදි වෙලා තියෙන තැන. එතන යනකොට උන්වහන්සේට තේරුණා, උන්වහන්සේට දැනුණා අනාගත කාලේ මහ සෑ ඉදි වෙන්නේ මෙතන කියලා. එහෙම දැනගෙන උන්වහන්සේ සමගාපු පිටිපස්සේ රාජපුරුෂයෝ අතේ සපු මල් තිබිලා තියෙනවා.
ඒ සපුමල් වට්ටිය අරගෙන සපුමල් වට්ටිය මේ භූමියේ ඉහිරවලා තියෙනවා. එතකොට තමයි මහ පොළොව කම්පාවටපත් වෙන්නේ. මහ පොළොවේ චලනයක් ඇති වෙනවා. ඒ චලනය ඇති වෙනකොට තමයි රජ්ජුරු අහන්නේ ස්වාමීනි මේ මහ පොළොවේ චලනයක් ඇති වෙනවා. මොකද මේ කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ මතක් කරනවා මහරජ මෙතන බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මහ සෑයක් ඉදි වෙනවා. මෙතන තමයි විශාල සෑයක් ඉදි වෙන භූමිය. ඒකේ කිව්වා මේ මහ පොළොව පවා අදහස් කරගෙන ඉන්නවා මෙතන සෑයක් ඉදි වෙන බවට. ඒ වෙලාවෙ ඉතින් දේවානම්පියතිස්ස රජුරෝත් හරි ප්‍රසාදයෙන් ඉන්නේ බුද්ධ ශාසනයට. අනේ ස්වාමීනි මේ සෑය මම ඉදි කරන්න. මට අවස්ථාව දෙන්න කියද්දී උන්වහන්සේ දා කියලා තියෙනවා මහරජා ඔබට කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔබ කලබල වෙන්න ඕනේ නැහැ. ඔබට කරන්න විශාල වැඩ කොටසක් තියෙනවා. ඔබට තියෙන විශාලම වැඩ කොටස තමයි මේ බුද්ධ ශාසනය දියුණුවට වැඩ කරන්න. අනාගත කාලේ ඔබේ මුණුබුරෙක් පහළ වෙනවා දුටු ගැමුණු කියලා. අන්න ඒ රජතුමා මෙතන විශාල සෑයක් ඉදි කරනවා කියලා මතක් කළා. ඉතින් රජුරෝ සාදුකාර දීලා ඒ කාරණේ පිළිගත්තා. එතනින් පස්සේ ඔබ දන්නවද එදා රජතුමාට මතක් කළා මිහිඳු මහරහතන් වහන්සේ මෙතන ගල් කුළුණක් ඉදි කරන්න. සෙල් කුළුණක ලියන්න අනාගත කාලයේ දුටු ගැමුණු නමින් රජෙක් පහළ වෙලා මහසෑයක් ඉදි කරනවා කියන කාරණේ ලියන්න කිව්වා. ඒ වගේම තනින් තන කරඬු වල තැම්පත් කරන්න කිව්වා. අනාගත කාලයේ දුටු ගැමුණු කියලා රජෙක් පහළ වෙලා මේ භූමියේ මහසෑයක් ඉදි කරනවා කියලා ලියලා තියන්න කිව්වා. ඉතින් බුද්ධ ශාසනය ව්‍යාප්ත වුණා. ලංකාවේ විශාල බෙදීමක් මිනිසු අතර ඇති වුණා. ඔන්න ඔය කාලේ තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඊතා දියුණු යුගය ආරම්භ වුණේ. රට එක්සේසත් කරලා ඉවර වුණාට පස්සේ දවසක් රජතුමා අහම්බෙන් වගේ මේ මැදින් යනකොට රජතුමා දකිනවා ගල් කණුවක ලියලා තියෙනවා ගාමිණී අබේ කියලා රජෙක් පහළ වෙලා අනාගත කාලේ මේ භූමියේ මහසෑයක් ඉදි කරනවා කියලා. ඒ වෙනකොට හිටපු මහරහතන් වහන්සේගෙන් මේ ගැන ඇහුවා. මහරහතන් වහන්සේලාගේ මේ ගැන අහනකොට හාමුදුරුවරු රජතුමාට බොහොම කරුණාවෙන් කිව්වා භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඔබතුමා තමයි මේ භූමියේ මහසෑය ඉදි කරන්නේ. එතකොට පින්වත්නි ඔබ දන්නවද මහසෑයක් ඉදි කරන්න ධාතුන් වහන්සේලා කොහෙන්ද කියලා රජුරෝ දන්නෙත් නැහැ. රජුරෝ එකම දෙයයි දන්නේ. ඒ රජුරෝ දන්න දේ තමයි අනාගත කාලේ මේ භූමියේ මහසෑයක් ඉදි වෙනවා කියන අදහස විතරයි. ඉතින් රජුරෝන් හරි සතුටුයි. තමන් ගැන අතීතයේ හිටපු දැන උගත් ධර්මදර විනයදර රහතන් වහන්සේලාට පවා අදහසක් තිබිලා තියෙනවා. ඒ ගැන රජුරෝ දිවා රාත්‍රී කල්පනා කළා. ඉතින් රජුරෝන් හරි හිතේ වේදනාවක් තිබුණා. විශාල යුද්ධයක් කරලා රජුරෝන් දැන් මහන්සි. හරි අමාරුවෙන් රජුරෝ කාලේ ගෙව්වේ. රජුරෝන් විඩා බරයි. ඉතින් මේ යුද්ධය ඉවර වුණාට පස්සේ රජුරෝ මහන්සියෙන් ඉන්නකොට රජුරෝ කැමති වුණේ තමන්ගේ රටවැසියෝ විඩාවටපත් කරන්න. රටවැසියෝ මහන්සි කරන්න රජුරෝ කැමති නැහැ. ඉතින් මේ මහසෑයක් ඉදි කරනවා කියන එක පොඩි කාරණයක් නෙමෙයි. ඉතින් අනිත් කාරණේ තමයි මේ මහසෑයක් ඉදි කරනවා කියවට රජුරෝ සෑයක් ගැන අදහසක් නැහැ. හේතුව තමයි ඒ වෙනකොට දුටුගැමුණු රජුරෝ අනුරාධපුරයට එන්නේ ශ්‍රී මහා බෝධියයි තූපාරාමේ බේරගන්න. තූපාරාමේ කියලා කියන්නේ වෙනම ආකෘතියක සෑයක්. අකුධාතුන් වහන්සේ තැන්පත් කරලා ඉදි වුණ සෑය. එතකොට තූපාරාමයේ සාමාන්‍යයෙන් වී ගොඩක් වගේ හැඩයට තමයි පින්වත්නි හදලා තියෙන්නේ. නමුත් මේ ස්වර්ණමාලී සෑය ඉදි කරන්නේ කොහොමද කියලා රජුරවන්න අදහසක් නැහැ. ඒ වගේම ධාතුන් වහන්සේලා කොහෙද මොකක්වත් දන්නේ නැහැ. ඒ වෙනකොට තව වෙන කතාවක් මේක ඇතුලේ තියෙනවා. ඒ තමයි මහසෑය ඉදි වෙනකොට ස්වර්ණමාලී සෑය ඉදි වෙනකොට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තිබුණේ ලංකාදීපේ නෙමෙයි. ද්‍රෝණයක්ම ධාතුන් වහන්සේලා වැඩ හිටියේ නාග දෙවිවරු අතර. පින්වත්නි දෙවිවරු අතරින් නාග දෙවිවරු තමයි ධාතුන් වහන්සේලාට ඊටාම රුචිකත්වයකින් කැමැත්තකින් වත් පිළිවෙත් කරන්නේ.
ඒ වෙනකොට මං හිතන්නේ මොකක් හරි ස්වභාවික විනාශයකින් අර රාමගාමී තිබුණු මහසෑය විනාශ වෙලා රත්තරන් කරඬුව ගඟට තමයි වැටිලා තියෙන්නේ. ගඟේ ගහගෙන යනකොට නාග දෙවිවරු තමයි මේ රත්තරන් කරඬුව මැණික් කොබ්බවලා තිබ්බ කරඬුව අරගෙන ගිහින් නාග ලෝකේ සුන්දර ධාතු මන්දිරයක් හදලා වන්දනාමාන කර කර හිටියා. ඉතින් පස්සේ මේ ලංකාදීපේ සෑය ඉදි වෙනකොට ඔය ස්වර්ණමාලී සෑයට නැකත හදලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩ පටන් ගන්න නැකත හැදලා තියෙන්නේ වෙසක් පෝයක් දවසක. මහා සෑයේ වැඩ ආරම්භ වෙලා තියෙන වෙසක් පෝයකින්. ඉතින් වෙසක් පෝයක් දවසක රජුරු විශාල පිරිසක් එක්ක මේ භූමියට ඇවිල්ලා ওই භූමිය සුද්ධ කරලා තියෙනවා. ඒ සුද්ධ කරනකොට එදත් මේ මහරහතන් වහන්සේලා මතක් කරලා තියෙනවා. මහරජ මේ භූමියේ අතීතේ කකුසඳ බුදුරජාණන් වහන්සේ 20000ක් පිරිවරාගෙන වැඩ හිටියා කියලා. ඊට පස්සේ පහළ වුණු කොණාගමන බුදුරජාණන් වහන්සේ ඒත් විශාල භික්ෂු පිරිසක් පිරිවරාගෙන මේ භූමියේ වැඩ ඉඳලා තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ 10000ක් භික්ෂු පිරිසක් පිරිවරාගෙන මේ භූමියේ වැඩ ඉඳලා තියෙනවා. අවසානෙට පහළ වුණු අපි සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ 500ක් පිරිවරාගෙන රුවන්වැලි මහ සෑ භූමියේ වැඩ ඉඳලා තියෙනවා. ඒක ඉතා විශේෂ කාරණයක්. ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළාට කාත් එක්කද වැඩිය කියලා. ඔබ දන්නවද ලංකාවට බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සේ ලංකාදීපේ අන්තිම වතාවට තනියෙන් නෙමේ වැඩියේ. කැලණියට වඩින්නේ තවත් විශාල භික්ෂු පිරිසක් සමග. පළවෙනි වතාවේ තනියෙන් වැඩියේ. දෙවෙනි වතාවේ උන්වහන්සේ වඩිනකොට කිරිපලුරුකට අධිපති දෙවි කෙනෙක් හිටියා සමිද්දිසුමන කියලා. එයත් එක්ක තමයි දෙවෙනි වතාවේ ආවේ. ඒකයි ওই නාගදීපේට වඩින ඡායාරූපවල තියෙන්නේ බුදුරජාණන් වහන්සේට මුතු කුඩයක් අල්ලගෙන ඉන්න දෙවි කෙනෙක්ගේ ඡායාරූපයක්. මං හිතන්නේ ඒක වැරදි විදිහට ඇඳපු චිත්‍රයක්. එතන මේ බුදුරජාණන් වහන්සේට මුතු කුඩයක් නෙමෙයි අල්ලගෙන ඉන්නේ. කිරිපලුරුක තමයි උන්වහන්සේගේ හිසට අල්ලාගෙන එතන අර සමිද්දිසුමන කියන දෙවියෝ තමයි උන්වහන්සේ එක්ක වඩින්නේ නාගදීපේ. එදා නාගදීපේ විශාල අර්බුදයක් තිබුණා. ඒ අර්බුදේ තමයි චූලෝදර මහෝදර කියන දෙදෙනා අතර විශාල යුද්ධයක්. විශාල සමූල ඝාතනයක් වෙන්න යනවා. ඒ සමූල ඝාතනයේ සමනය කරන්න තමයි බුදුරජාණන් වහන්සේ වඩින්නේ. උන්වහන්සේ වඩිනකොට මහෝදරගේ සහයට මණියක්කිත කියන රජුරෝ කැලණියේ ඉඳලා ගිහින් හිටියා. ඒ කැලණියේ ඉඳලා රජුරෝ ගිහින් හිටියාම එදා තමයි රජුරෝ ආරාධනා කරන්නේ ස්වාමීනි මම රජකම් කරන්නේ කැලණියේ. ස්වාමීනි ඔබ වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන මගේ රාජධානියට වඩින්න කැලණියට වඩින්න කියලා එදා තමයි ආරාධනා කළේ. උන්වහන්සේ කැලණියට වඩින්නේ තනියම නෙමෙයි. කැලණියට වඩිනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරලා තියෙනවා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩම කරලා තියෙනවා. දිවැස්ලාභීන් අතර අග්‍ර අනුරුද්ධ මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම බුද්ධ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවක වූ මහා කස්සප මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ වෙනකොට රාහුල හාමුදුරුවන්ට අවුරුදු 14යි. 14ක් වයස ඇති රාහුල හාමුදුරුවොත් වැඩම කරලා තියෙනවා. උන්වහන්සේලා සියලු දෙනාම වැඩ සිටියේ භූමියක් තමයි ස්වර්ණමාලී කියන මහසෑය දැනට ඉදි වෙලා තියෙන ඒ සුන්දර භූමිය. ඒ භූමිය උන්වහන්සේලා බොහොම නිදහසේ වැඩ ඉඳලා තියෙනවා. ඒ ගැන මතක් කරද්දී රජුරු අප්‍රමාණ සතුටු වෙලා තියෙනවා. රජුරු හරියට සතුටු වෙලා තියෙනවා. තථාගතයන් වහන්සේ පරිභෝජනය කරපු භූමියක මේ මහසෑය ඉදි වෙන එක ගැන. ඉතින් මේ මහසෑය කොහොමද ඉදි කරන්න කියලා හරියට අදහසක් නැහැ. ඉතින් රජුරෝ මේ ඇමතිවරුන්ට භූමිය සකස් කරන්න මාස 2ක් දීලා තියෙනවා. ඔය දැනට තියෙන පිහිටි භූමිය හදන්න මාස 2ක් ගිහින් තියෙනවා. ඇසල පෝය දවසේ තමයි පළවෙනි වතාවට මහසෑයට මුල් ගල තියන්නේ. සෑය ඉදිවීමේ අදහස ගැන මිනිස්සු අතර විශාල ප්‍රීති ഘോഷාවක් ගියා. ඉතින් රජුරෝ රත්තරන් කණුවක් හිටවලා ඒ වගේම රිදී හුයකින් තමයි ওই භූමිය ලකුණු කරලා තියෙන්නේ.
ඒතර භූමිය ලකුණු කරන එක ගැන ඔය අද ඉදි වෙලා තියෙන ස්වර්ණමාලී මහසෑය පින්වත්නි පුංචි. ඔయిత වඩා විශාල භූමියක් තමයි රජුරුව ලකුණු කරලා තියෙන්නේ. එදා ඉඳලා තියෙනවා මහා 이르දිමත් ස්වාමින් වහන්සේ නමක් සිද්ධාර්ථ කියලා. සිද්ධාර්ථ කියන ඒ මහරහතන් වහන්සේ එතනට යනකොට රජුරුව හැරිලා බලලා තිනවා මේ හාඳුරු මොකද මගේ පස්සෙන් එන්නේ කියලා. ඒ වෙලාවේ එතන හිටියේ මහරහතන් වහන්සේලා කියලා තියෙනවා මහරජ උන්වහන්සේ හරිම ආනුභාව සම්පන්නයි. ඒ නිසා ඔබතුමාට හිතෙන දෙයක් කරන්න එපා. ඔය හාඳුරු කියන දෙයක් කරන්න කියලා. ඒ වෙලාවේ සිද්ධාර්ථ මහරහතන් වහන්සේ තමයි උන්වහන්සේට කියලා තියෙන්නේ මහරජ මගේ මේ පාසටහන් යන රවුම ඇතුලේ මම ඇවිදගෙන යන භූමිය ඇතුලේ ඔබ ලකුණු කරන්න පාර. ඒ භූමියේ ප්‍රමාණයට මහසෑය ඉදි කරන්න කියලා. හේතුව තමයි ඊටත් වඩා විශාල භූමියක ස්වර්ණමාලී සෑය ඉදි වුණා නම් පින්වත්නි ඒ මහසෑය ප්‍රතිසංස්කරණය කර ගැනීමේදී ප්‍රශ්න එනවා. දැන් ඔබ දන්නවා ස්වර්ණමාලී සෑය ඉදි කරලා ඉවර වෙනකන් රජුරවන්න ඉන්න බැරි වුණා. රජුරෝ මිය ගියා. රජුරවන්න ලොකු කාලයක් තිබුණේ නැහැ. හතරැස් කොටුවේ වැඩ ටික ඉවර වෙනකොට දුටුගැමුණු රජුරෝ මරණාසන්නයි. ඒකෙන් තේරෙනවා ඊටත් වඩා සෑයක් ඉදි කරා නම් කොහොමවත් ඉදි කරගන්න වෙන්නේ නැහැ. ඉතින් එදා භූමිය ලකුණු කරලා පින්වත්නි ඊට පස්සේ යකඩ දැලකින් භූමිය සකස් කරලා ඊට උඩින් තව රිදී තට්ටුවක් දාලා ආයේ ඒක හොඳට පදම් කරලා ඒක උඩින් යකඩ තට්ටුවක් දාලා මේ විදියට හරිම හොඳින් ශක්තිමත් විදියට භූමිය හදලා ඔන්න වැඩ පටන් ගන්නවා සම්පූර්ණ පාදම හරියේ වැඩ ටික. ඒ කියන්නේ ඔබ දන්නවා පේසා වලලු හරියේ. දැන් පේසා වලලු 3ක් තියෙනවා රුවන්වැලි මහා සෑයට. එතකොට පේසා වලලු 3 වැඩ පටන් ගන්නකොට වැඩ පටන් අරගෙන මං හිතන්නේ ගඩොල් විතරක් පින්වත්නි ගිහින් තියෙනවා කෝටි 10කට වැඩිය. ඔය පේසා වලලු ටිකට විතරක්. පොඩක් හිතන්න බලන්න මහසෑයක් ඉදි වෙනවා කියන ආරංචියට රජුරෝ එක පැත්තකින් යුද්ධයක් කරලා ඉන්නේ. රජුරවන්න විඩාබරයි. රජුරවන්න මහන්සි. මේ ගමන රජුරෝ ආවේ බොහොම දුෂ්කර විදියට. මිනිස්සු මහන්සි කරන්නත් බෑ. මහසෑය ඉදි වෙනවා කියන ආරංචියට දෙවිවරු තමයි මේ මහසෑයට ගඩොල් මවලා තියෙන්නේ. සමහර විට ශ්‍රද්ධාව නැති කෙනෙකුට මේක නිකන් පුදුමයක් වගේ වෙන්න හිතෙන්න පුළුවන්. ශ්‍රද්ධාව නැති කෙනෙක් මේ වගේ කාරණයක් පිළි නොගන්න පුළුවන්. නමුත් මේ මහසෑය ඉදි වෙනකොට දෙවිවරු තමයි ගඩොල් මවලා තියෙන්නේ. ඉතින් මේ ආරංචියට රිදී මවලා තියෙන්නේ රිදී කොටස් අදාළ වෙන විදිහට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කියනවා. දැන් මේ ඔක්කොම හදද්දී පින්වත්නි ඔය මහසෑයේ අභ්‍යන්තරයේ ඔබ දන්නේ නැතුව ඇති ගර්භයේ අතර හතරැස් කොටුවක් තියෙනවා. ගර්භයේ මැද හතරැස් කොටුවක් තියෙනවා. ගල් පතුරු වලින් තමයි මේ කොටුව හදලා තියෙන්නේ. ඒක හරි විශ්මිතයි. හිමාලයෙන් මහරහතන් වහන්සේලා තමයි ගල්පතුරු 6ක් අරගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේලා 8 නමක් වැඩම කරලා. උන්වහන්සේලා ගල්පතුරු 8ක් අරගෙන ඇවිල්ලා තමයි සම්පූර්ණ හතරැස් කොටුව ධාතුන් වහන්සේලා තැන්පත් වෙන කොටස නිර්මාණය කරලා තියෙන්නේ. ඒක හරි පුදුමයි. ඉතින් මේ විදියට මහා සෑය ඉදි වෙලා ඉදිවීම ආරම්භ වෙලා ටික කාලයක් යනකොට අර වටේටම තිබුණු අපි දන්න විදියට ඔබ හොඳට තේරුම් ගන්න මම මේ කියන කාරණය වටේටම තියෙන පහළම කොටස පාදම හරියේ ඉඳලා එතනින් උඩට තියෙන ගර්භයේ දක්වා තියෙන කොටස ඉදි කරලා ඉවර වෙනකොට ගඩොල් විතරක් කෝටි ගාණක් වැය වෙලා. ඉතින් රජුරෝ මේ කොටස ඉවර කරලා ඉවරලා ගෙදර ගියාම මාලිගාවට ගියාම පහුවෙනිදා ආය රාජපුරුෂයෙක් ඇවිල්ලා කියනවලු ස්වාමීනි හරි ප්‍රශ්නයක්. සම්පූර්ණයෙන්ම පහළ හදාපු කොටසම ගිලා බහැලා පහළට යට ගිහින් හදපු කොටසම පහළට යටට ගිහින්. ඉතින් රජුරු ඇවිල්ලා බලලා ආයෙත් කමක් නැහැ අපි ඔතන ඉඳලා බඳිමු. ඔතන ඉඳලා ආයෙත් මේ පේසාවලුළු ටික බඳිමු කියලා ඔන්න රජුරු ආයෙත් වැඩ පටන් ගන්නවා. ඉතින් සමහර විට දවස් ගාණක් මේ වැඩ එක දිගට යනවා.
අනිත් එක දැන් අද තියෙන කායික ශක්තියත් එක්ක ගලපන්න බෑ. රජුරෝන් විශාල දසමහා යෝධයෝ හිටියා. ඒ කාලේ මිනිස්සු ඉතා ශක්ති සම්පන්නයි. අනිත් එක මේ වෙනුවෙන්ම වෙනම බාසුන් නැහැලා ටිකක් තෝරගෙන ඉඳලා තියෙනවා. පින්වත්නි මේ මහසෑය ඉදි වෙන්නේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් අනුග්‍රහයි. මහසෑය ඉදි කරපු ප්‍රධාන බාසුන් නැහැට ඉදිවීම අවසාන වෙනකන් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ බැල්ම තිබුණා කියලා. ඒක අපිට හිතන්නත් බෑ. ඉදිවීම අවසාන වෙනකන් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ බැල්ම තිබුණා කියනවා. රජුරෝ සෑයක ලකුණක් දන්නේ නැහැ. එහා පැත්තෙන් තියෙන්නේ තූපාරාමේ. තූපාරාමයට වඩා වෙනස් සෑයක් තමයි ඉදි වෙන්නේ. එතකොට මොන විදිහේ හැඩයකින්ද සෑය ඉදි කරන්න කියලා රජුරවන්න ප්‍රශ්නයක් තියෙනවා. රජ්ජුරුව මේ සෑයේ ලකුණ පවා අරගෙන තියෙන මෙන්න මේ විදියට. එදා ඒ බාසුන් නැහැ ළඟට ගෙනල්ලා මම සෑය ඉදි කරන්නම් කියලා කිව්වහම මොන විදියටද ඉදි කරන්න කියලා ඇහුවාම කියලා තියෙනවා වතුර භාජනයක් ගෙනල්ලා ඒකට තට්ටු කරාම උඩට මතුවෙන දිය බුබුල වගේ හැඩයට ඉදි කරන්නම් කියලා. ඒ නිසා තමයි අර බුබුලාකාර සෑයක් ස්වර්ණමාලී නමින් දායාද වෙන්නේ. එතකොට මේ භූමිය පිළිසකර කරන අවස්ථාවේම පින්වත්නි විශාල අරුබුදත් එක්ක තමයි මේක කරන්න වෙන්නේ. 3 වතාවක් පාදම හරිය ගිලා බහිනවා. ඊට පස්සේ ආයෙත් රජුරෝ ගෙදර ගිහින් ටිකක් මන්දගාමී වෙනවා මාලිගාව ඇතුළට ගිහින්. කමක් නැහැ මොනා කරන්නද? අපි ආයෙ පටන් ගමු සෑය හදන එක. ඉතින් ආයෙත් සෑය හදාගෙන යනවා. සෑය හදාගෙන යනකොට ආයෙත් ගිලා බහිනවා. ඉතින් මේ විදියට පින්වත්නි 9 වතාවක් ඔය ස්වර්ණමාලී සෑය ගිලා බහැලා තියෙනවා. අන්තිමටම රජුරෝ උත්සාහය අතාරිනවා. මන්දගාමී වෙනවා. අනේ මම මෙච්චර වීරියෙන් මේ මහ සෑය ඉදි කරනවා. මෙච්චර වීරියෙන් මහ සෑය ඉදි කරද්දී අනේ මට මේක ඉදි කරගන්න බෑනේ හරියට. මම මෙච්චර උනන්දුවෙන් කළාට මගේ වීරිය අසාර්ථකයිටි. මේ විදියට හිතනකොට රහතන් වහන්සේලා එදා ඇවිල්ලා මතක් කළා කියනවා මහරජ කලබල වෙන්න එපා. ඔබ කලබල වෙන්න එපා. අපි තමයි මේ මහ සෑය ගිලා බස්සන්නේ. අනේ ස්වාමීනි ඇයි කියලා ඇහුවා කියනවා. මහරජ අනාගතේ අවුරුදු 5000ක් දක්වා මේ සෑය ලංකාදීපේ බබලන්න ඕන. අවුරුදු 5000ක් මේ සෑය බොහොම ශක්තිමත් විදියට සම්බුද්ධ ශාසනයට දායාද වෙලා තියෙන්න ඕන. ඒ නිසා අපි තමයි මේ මහ සෑය 9 වතාවක් ගිලා බැස්සුවේ කියනවා. හොඳයි ස්වාමීනි කියලා එතනින් උඩට ඔන්න ඉදි කරන්න පටන් ගත්තා. ඒ වෙනකොට පින්වත්නි ලංකාවේම පුදුමාකාර උනන්දුවක් ඇති වුණා මේ සුන්දර වූ මහ සෑය බුද්ධ ශාසනයට දායාද වෙනවා දකින්න. අනිත් වැදගත්ම කාරණේ තමයි බලන්න මේ දුටුගැමුණු රජුරෝ කාටවත් මේ මහ සෑය ඉදි කරද්දී නිකං වැඩ කරන්න දීලා නැහැ. පුදුම පුණ්‍ය ලෝභයකින් පිනට පුදුමාකාර කැමැත්තකින් රජුරෝ මහ සෑය ඉදි කරලා තියෙන්නේ. රජුරෝන් මහ සෑය ගැන පුදුම අදහසක් තිබිලා තියෙනවා. කාටවත් වැඩ කරලා නිකං යන්න බෑ. ඒක තමයි විශේෂත්වය. දැන් සමහර අවස්ථාවල තියෙනවා එක හාමුදුරුවෝ කෙනෙක් කල්පනා කරලා තියෙනවා මමත් මේ මහ සෑයට ගඩොලක් ගිහින් පූජා කරන්න ඕන. ගිහින් පූජා කරගන්නත් බෑ. හේතුව තමයි රජුරෝ කිසි කෙනෙකුට නිකං වැඩ කරන්න දීලා නැහැ. රජුරෝ වැඩ කරනවට පඩි අරන් යන්න ඕන, බත් වැටුප් අරගෙන යන්න ඕන. හාමුදුරුවෝ කෙනෙක් වැටිලා තිබ්බ හුඹහකින් පස්ගෙන අල්ලා හොඳට අනලා බාසුන් නැහැ කෙනකින් අහගත්තා කොහොමද ගඩොලක දිග පළල. බරත් හොඳට අහගත්තා. ඉතින් අහලා හොඳයි මං හදාගෙන ඉන්නම් කියලා ගඩොලක් ගෙනල්ලා හාමුදුරුවෝ මේ ගඩොල අර බාසුන් නැහැට දුන්නා. ඉතින් උන්වහන්සේ බොහොම පිරිත් කියා මේ මහා සෑය ගැන දන්නවා, ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් වෙන බව දන්නවා. ඉතින් ඒ සතුටට උන්වහන්සේ ඉදි කරලා ගඩොලක් ගෙනල්ලා දුන්නා. ඉතින් බාසුන් නැහැ මේක උස්සලා බලලා තියෙනවා. උස්සලා බලලා කියලා තියෙනවා මේකේ බරණම් වෙනසක් තියෙනවා කමක් නැහැ කියලා කවුද කියලා බලලා තියෙනවා මූණ දිහා. හාඳුරු කෙනෙක්. කමක් නැහැ කියලා ওই ගමම්ම ඒ ගඩොලක් තියලා බැඳලා තියෙනවා. ඉතින් මිනිස්සු එකතු වුණාම කියලා තියෙනවා අද හරි වැඩක් වුණා. හාමුදුරුවෝ කෙනෙක් ගඩොල් කැටයක් ගෙනාවනේ. ඒකේ මේ බරස් වෙනස් ප්‍රමාණයක් පොඩ්ඩක් වෙනස්. ඉතින් මං හාමුදුරුවෝ කෙනෙක් නිසා තියලා ඒක ඉදි කරා කියලා. ඉතින් රජුරෝන්න මේක ආරංචි වෙනවා. රජුරෝ රාජ පුරුෂයෙක් දාලා තියෙනවා මහ සෑයට ගඩොලක් ගෙනාපු හාමුදුරුවෝ කවුද කියලා හොයන්න. එච්චරට පින ගැන අදහසක් තිබිලා.
ඉතින් රජුරෝන් ආරංචි වෙනවා මේ මහසෑයට ගඩොලක් ගෙනාපු හාමුදුරුවෝ කවුද කියලා. ඉතින් හාමුදුරුවෝ හොයාගෙන හාමුදුරුවෝ ගෙන්නගෙන ඉතින් හාමුදුරුවන්ගේ පස්සෙන් යන්න කියලා රාජපුරුෂයෙකුට උන්වහන්සේ අර ඒ වෙනකොට කිට්ටුවම තියෙනවානේ ජයශ්‍රී මහ බෝධිය. උන්වහන්සේ ඒක වඳින්න එනකොට මල් වට්ටියක් ඊට පස්සේ උන්වහන්සේට පරිස්කාර ඔක්කොම තියාගෙන ඉන්න කිව්වා කියනවා. ඒ ඔක්කොම තියාගෙන එතනටත් පූජා කරන්න කියලා. ඉතින් අර හාමුදුරුවෝට මෙනකොට මේ හාමුදුරුවන්ගේ අතින්ම පූජා කරවලා ඉතින් හාමුදුරුවෝ දැන් ඒ ගමෙන් එළියට යනවා. යනකොට අර රාජපුරුෂයාත් පස්සෙන් යනවා. අනේ ස්වාමීනි මමත් දන්න ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා මම මේ උන්වහන්සේ මුණ ගැහෙන්න යන්නේ. දැන් පස්සෙන් යනවා. පස්සෙන් ගිහින් හාමුදුරුවෝ පිටිපස්සෙන් යන මේ මිනිස්සයා ටික දුරක් ගිහින් කියනවලු අනේ හාමුදුරුවනේ මට මෙතනින් එහාට යන්න බෑ. මට ටිකක් මහන්සි. ඒත් මට මේ පිරිකර ආය අරන් යන්නත් බෑ. මම ඊටාම සතුටින් ඔබ වහන්සේට මේ පරිස්කාර පූජා කරනවා කියලා අර පිරිකර ටික ඔක්කොම අර හාමුදුරුවන්ට පූජා කළා කියනවා. ඉතින් ඒ හාමුදුරුවෝ බොහොම සතුටින් පිළිගත්තා කියනවා. පිළි අරගෙන බොහොම සතුටින් ඒ ටික පිළි අරගෙන ඉවර වුණාම වැඳලා කිව්වලු අනේ ස්වාමීනි මට සමා වෙන්න. රජ්ජුරුව තමයි මේ පිරිකර ටික එව්වේ. ඔබ වහන්සේට දෙන්න කියලා. එදා ඔබ වහන්සේ මහසෑයට ගඩොල් කැටයක් ගෙනල්ලා පූජා කරලා තියෙනවා. ඔය කාරණේ කලින් කියලා ඔබ වහන්සේට පිරිකර දුන්නා නම් අනිවාර්යෙන්ම ඔබ වහන්සේ පිරිකර පිළිගන්නේ නැහැ. ඒ නිසා ස්වාමීනි මම මේ ඔබ වහන්සේට පිරිකර දීලා ඉවර වෙලා මේ කාරණේ කිව්වේ. ඉතින් අර හාමුදුරුවෝ කියලා තිනවා අනේ මම මේ හොර රහසේ තනියෙන් කරගත්ත පින රජුරෝ උදුරගත්තා නේද? එතකොට මේ මිනිස්සයා කියලා තිනවා අනේ ස්වාමීනි එහෙම කියන්න එපා. ඔබ වහන්සේ මේ මහමේරුව තරම් පිරිකර ගොඩ ගහලා ඔබ වහන්සේ වෙනුවෙන් පූජා කළත් මහසෑයට ගඩොලක් හදලා පූජා කරපු එකට නම් ණය ගෙවන්න වෙන්නේ නැහැ. ඔබ වහන්සේ සතුටු වෙන්න මේ රජුරෝ පින ගැන කැමැත්ත නිසා මෙහිම කරන්නේ. එතකොට මේකෙන් තේරෙනවා රජුරවන්න තනියෙන් මේ මහසෑ ඉදිකිරීමේ ශක්තිය කායිකව මානසිකව උනන්දුවක් තිබිලා තියෙනවා. රුවන්වැලි සෑ ඉදිවීම හරිම විස්මිතයි පින්වත්නි. භූමිය තෝර ගනිද්දී ඒ ආසන්නයේ තිබුණු රන්තෙලඹු ගහේ දෙව්දුව කැමති වෙලා නැහැ බහින්න. ස්වර්ණමාලී කියන දිව්‍ය අප්සරාව රන්තෙලඹු ගහින් බහින්න කැමති වෙලා නැහැ. රජ්ජුරුව 3 වතාවක් ඉල්ලීම් කරලා තියෙනවා. ගහෙන් බහින්න බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි මේ සෑ ඉදි කරන්නේ. 3 වෙනි වතාවෙත් කැමති වෙලා නැහැ. අවසානෙට කියලා තියෙනවා පින්වත් දෙව්දුව ඔබත් මේ පින අනුමෝදන් වෙන්න. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඉදි කරන මේ සෑයේ පින ඔබත් අනුමෝදන් වෙන්න. අනුමෝදන් වෙලා බහින්න කිව්වහම ඒ දිව්‍ය අප්සරාව කියලා තියෙනවා මගේ නම සෑයට යොදනවා නම් විතරක් මං විමානය අත්හරින්න. නැත්තම් මට විමානය අත්හරින්න කියන්න එපා. ඒ වෙලාවේ රජුරෝ කියලා තියෙනවා මේ රන්තෙලඹු ගහේ මේ රුක්ෂ දේවතාවියක් විදියට හිටපු මේ දෙව්දුවට පින්වත් දෙව්දුව ඔබේ නමින්ම සෑ ඉදි කරන්න. ඒ නිසා බහින්න කියලා කිව්වහම තමයි එදා විමානය අත්හැරලා දාලා තියෙන්නේ. ඒ ගහ කපලා ඒ භූමිය පිළිසකර කරේ ඊට පස්සේ දැන් මේ විදියට මේ සුන්දර සෑ ඉදි වෙන කාලේ දැන් අපිට හිතා ගන්න අමාරුයි මේ විදියට විශාල සෑයක් ඊටාම කෙටි කාලයක් ඇතුළත කොහොමද ඉදි වුනේ කියලා. ඉතින් මේ ඉදිවීම හරිම විස්මිතයි. අපිට තේරෙනවා දෙවියන්ගේ අනුග්‍රහයෙන් මේ සෑ ඉදි වෙලා තියෙන්නේ. මිනිස්සු විතරක් තනියෙන් කරපු හපන්කමක් නෙමෙයි. අදත් පින්වත්නි ප්‍රතිගුරුත්වාකර්ෂණ බලය ඊටාම වැඩියෙන් තියෙන භූමියක් ස්වර්ණමාලී සෑ භූමිය කියලා කියන්නේ. ඔබ දන්නේ නැතුව ඇති ඔබ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවදීයේදී වස්ත්‍ර යුගල ගලවලා උන්වහන්සේ උඩට විසි කරනවා. නිවන් මඟ හොයන මුනිවරයෙකුට මේ වස්ත්‍ර බර වැඩි. ඒ නිසා මට මේ වස්ත්‍ර එපා කියලා විසි කරනකොට ගටිකාර මහා බ්‍රහ්මයා කරඬුවක් මවාගෙන බෝධිසත්වයන්ගේ වස්ත්‍ර යුගල අරගෙන ගිහින් තමයි බ්‍රහ්මතලයේ සලුමිනි සෑ ඉදි කරන්නේ. බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ කඩුව අරගෙන ඉදාර දුර්ගේශ්වරි වලට යන ගමනේ කඩුව අරගෙන තමන්ගේ කෙස් වැටිය කපලා ඉහළ අහසට විසි කරනවා. විසි කරන්නේ නිවන් මඟ හොයන මුනිවරයෙකුට මේ විදිහේ කොණ්ඩයක් වැඩක් නැහැ.
මේ විදිහේ කොණ්ඩයක් ප්‍රයෝජනයක් නැහැ. ඒ අදහසින් විසි කරනකොට උඩට ගිහින් බඹ දෙකක් විතර රැඳෙනකොට ශක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු දිව්‍ය පිරිස තමයි කරඬුවක දාගෙන ගිහින් සිළුමිණි සෑ ඉදි කරන්නේ. පින්වත්නි, මනුස්ස ලෝකයේ තියෙන මේ ස්වර්ණමාලි මහ සෑයත් දිව්‍ය තලයේ තියෙන ඉහළ තියෙන සිළුමිණි සෑයත් එතනම උඩින් සළුමිණි සෑයත් එකම සරල රේඛාවක තමයි පිහිටලා තියෙන්නේ. ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා දෙවියන්ට යම් පණිවිඩයක් කියනවා නම් ඊටාම ඉක්මනින් දෙවියන් මේ පණිවිඩය වේගයෙන් හුවමාරු වෙන භූමියක් තමයි ස්වර්ණමාලී සෑ භූමිය කියලා කියන්නේ. පුදුම තරම් ආධ්‍යාත්මික බලයක් තියෙනවා. ඒ බලය ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ. ඒ බලය පරිහරණය කරන්නේ කොහොමද කියලාවත් මිනිස්සු දන්නේ නැහැ. අපි මේ දේශනාව අවසානයේ අපි ඒ පරිහරණය කරන විදිහ ගැන අදහසක් ගමු. පින්වත්නි, මේ විදිහට සෑ ඉදි වෙනකොට හතර වටේටම අර ගල් කුළුණු වලින් ඉදි කරපු භූමියේ පේසාවලලු ප්‍රමාණය උඩට ඉදි වෙනකොට ඒ අතර පින්වත්නි වටේටම තනින් තන අර ගල් පතුරු හිටවල හරියටම හතරැස් කොටුවක් හදලා තියෙනවා. ඒ හතරැස් කොටුව මැද පින්වත්නි අද ඔය ඉදි වෙලා තියෙන ස්වර්ණමාලී සෑය මැද ඊටාම විශේෂ කාරණා ගොඩක් තියෙනවා. විශාල ශ්‍රී මහ බෝධියක ශාඛාවක් ඉදි වෙලා තියෙනවා. රිදියෙන් තමයි බෝ පත්‍ර පවා හදලා තියෙන්නේ. පබළු වලින් තමයි බෝ මුල් පවා හදලා තියෙන්නේ. එතන තමයි විශාල ප්‍රතිමාවක් ඉදි කරලා ඔය මැද්ද සතියෙම අන්තර්ගත වෙන විදියට සෑ ගර්භය හදලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දෙවිවරු මුණ ගැහෙන්න දෙන සිදුවීම් අඹලා තියෙනවා ප්‍රතිමා විදියට. ඒ වගේම සෑ ගර්භයේ මැද තනින් තන එදා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආපු අපි ඔය දන්න ජාතක කතාවල තියෙන ගොඩාක් සිද්ධි ඔය ස්වර්ණමාලී මහසෑ ගර්භයේ මැද ප්‍රතිමා විදියට හදලා තියෙනවා. එච්චරට ප්‍රතිමා ඉදි කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රතිමා ඉදි කරලා අවසානෙට ධාතු ගර්භ නිදන් උත්සවයේ එනවා. ගර්භ නිදන් උත්සවයේ එනකොට මොනවද තැන්පත් කරන්නේ? රජුරවන්න මොකුත් දන්නේ නැහැ. රජුරෝ මේ කිසි දෙයක් ගැන දන්න කෙනෙක් නෙමෙයි. රජුරෝ අර ස්වාමින් වහන්සේලා ළඟට ගිහින් අහනවා, ස්වාමීනි මේ මහා සෑයි ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න ඕන. අපි මොනවද තැන්පත් කරන්නේ? ස්වාමීනි මට උදව් කරන්න. එතකොට අර මහරහතන් වහන්සේලා මතක් කරලා තියෙනවා, මහරජ ඔබ කලබල වෙන්න එපා. ධාතුන් වහන්සේලා ගැන අපි බලා ගන්න. ඔබ අදාළ පින්කම ලෑස්ති කරන්න. දැන් උන ධාතු ගර්භ නිදාන උත්සවයේ එනවා. ගර්භ නිදාන උත්සවයේ එනකොට විශාල පෙරහැරකින් රජුරෝ කෙසල් තොරන් ඉදි කරලා තනින් තන ලස්සනට පාරවල් සරසලා සුදු වැලි අතුරලා ඔය අද ස්වර්ණමාලී සෑ භූමියේ සලපතල මලු සම්පූර්ණයෙන්ම සරසලා තනින් තන මේ දියමල් ගොඩමල් වලින් පුන් කලස් සිදි කරලා කොළ පාට උණගස් වලින් කියනවා මේ කොඩි කණු දාලා තිබුණේ. ඒ කොළ පාට උණගස් වලින් දිගටම කොඩි කණු සකස් කරලා ඒ කොඩි කණු අතර ලස්සනට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුග්‍රහයක් ලැබෙන විදිහට තමයි ඒ සියලු කාරණා ඉදි උනේ කියනවා. බොහෝ පිරිසක් හිස මුඩු කරලා තනින් තන ඊටාම ලස්සනට අලංකාරවත් විදියට පාරවල් සරසලා නෙළුම් මල් අතින් අරගෙන ලස්සනට සරසගෙන තියෙනවා. ලස්සනට සරසලා දැන් අද තමයි ධාතු ගර්භ නිදාන උත්සවය. ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා. හැබැයි ධාතුන් වහන්සේලා නැහැ. කොහෙන්ද ධාතුන් වහන්සේලා ලබා ගන්නේ? රජුරෝ දන්නෙත් නැහැ. පින්වත්නි, ඔය අනුරාධපුර යුගයේ වැඩ ඉඳලා තියෙනවා සෝනුත්තර කියලා මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ තමයි ධාතුන් වහන්සේලා රැගෙන ඉන්න මැදිහත් වෙන්නේ. සෝනුත්තර මහරහතන් වහන්සේ තරුණ සාමණේර ස්වාමීන් වහන්සේ නමක්. උපසම්පදා වෙලත් නැහැ. එක දවසක් මහා පනාද කියන ප්‍රාසාදය බද්දජී කියන මහරහතන් වහන්සේ නාගලෝකින් උඩට අරගෙන එනවා දැක්කහම එදා තමයි අදහස් කරගෙන තියෙන්නේ මමත් කවදා හරි එ르දීන් ධාතුන් වහන්සේලා අරගෙන එනවා කියලා. එදා බද්දජී කියන මහරහතන් වහන්සේ එ르දීෙන් ධාතුන් වහන්සේලා අරගෙන ආපු සිද්ධිය මතක් වෙලා එහෙම අදහස් කරගෙන තියෙන්නේ.
පාරමී පුරාගෙන ආව අනාගතේ නාග ලෝකෙන් ධාතුන් වහන්සේලා අරගෙන එන්න. එහෙම අදහසින් පින්වත්නි කාලයක් යනකොට ටික කාලයක් යනකොට ඒ අදහස මල්පල ගැන්වෙන අවස්ථාව උදා වෙනවා. එදා ධාතුන් වහන්සේලා අරගෙන ඉන්න සෝනුත්තර කියන සාමණේර මහරහතන් වහන්සේට තමයි ආරාධනාව ලැබෙන්නේ. සමාපත්තිය නැගිටලා දැන් රජ්ජුරුවෝ මේ සක් බෙරහඬ මැද්දේ සක් පිඹගෙන විශාල පෙරහැරකින් කරඬුවත් අරගෙන එනවා. දැන් කරඬුවේ ධාතුන් වහන්සේලා නැහැ. කරඬුවත් අරගෙන රජ්ජුරුවෝ එනවා. එදා ඒ සක්හඬ ඇහෙනකොට බෙරහඬ ළඟ ඇහෙනකොට කියනවා එදා සෝනුත්තර මහරහතන් වහන්සේ සමාපත්තිය නැගිට්ටේ. සමාපත්තිය නැගිටලා එහෙම නිරෝධයෙන් නැගී ඉඳලා උන්වහන්සේ පළවෙනි දෙවෙනි ධ්‍යාන වලින් අවදි වෙලා නාග ලෝකෙට යනවා ධාතුන් වහන්සේලා අරගෙන එන්න. නාග ලෝකෙට යනකොට මංජේරික කියන නාග භවනී තමයි ඒ වෙනකොට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තිබුණේ. මොකද අර රාමගාමී ධාතුන් වහන්සේලා එහෙම ගිහින් ගඟේ පාවෙලා යනකොට නාග දෙවිවරු ඇවිල්ලා අරගෙන යනවා. අදත් පුදුම කැමැත්තෙන් ඉන්නේ නාග දෙවිවරු. ඉතින් මංජේරික කියන නාග භවනට ගියාට පස්සේ දැන් මේ තරුණ පුංචි හාමුදුරුවෝ කෙනෙක් යනකොටම දැනගෙන තියෙනවා උන්වහන්සේ නම් මහා එර්දිමත් ස්වාමීන් වහන්සේ නම. මොකටද මෙහෙට ආවේ දන්නේ නැහැ. අහන්න ඕන කියලා ඒ මංජේරික නාග භවනී හිටපු නාග රජුරු අහලා තියෙනවා ස්වාමීනි මොකද මෙහෙට ආවේ? ඒ වෙලාවේ කියලා තියෙනවා මහරජ නාග දිව්‍ය පුත්‍රේ මම මෙහෙට ආවේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඔබලා අතරයි තියෙන්නේ. ලංකා දීපේ දුටු ගැමුණු නමින් රජෙක් පහළ වෙලා ස්වර්ණමාලී සෑ ඉදි කරනවා. ඒකට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අරගෙන යන්න ආවේ. එතකොට නාග රජුරෝ දැනගත්ත දැන් නම් අපිට වරදිනවා. අනේ ස්වාමීනි මෙහි කොහෙද ධාතුන් වහන්සේලා? ඔබ වහන්සේට වැරදිලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට දෙවෙනි වතාවෙත් කියලා තියෙනවා පින්වත් නාග රජතුමනි මම මේ ආවේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා සහිතව කරඬු අරගෙන යන්න. අනේ ස්වාමීනි මෙහි ධාතුන් වහන්සේලා නැහැ. ඔබ වහන්සේට වැරදිලා ඒ වෙලාවේ පින්වත්නි ඇහෙන් ඉඟි කළා කියන වාසුල දත්ත කියන නාග රජුරවන්ට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා සහිත කරඬුව අරගෙන හංගන්න කියලා. ඒ අතර දැන් මේ සාකච්ඡාව අතර බැරිම තැන නාග රජුරෝ කියලා තියෙනවා ස්වාමීනි එහෙනම් හොයලා බලන්න ඔබ වහන්සේ කැමති තැනකින් අරන් යන්න. එහෙම කියලා තියෙනවා මිහි වඩින්නකෝ ඔබ වහන්සේට මම දෙයක් පෙන්වන්නම් කියලා නාග දෙවිවරුන්ගේ ධාතු මන්දිරය මංජේරික කියන නාග භවනී ඉදි වුණ ධාතු මන්දිරය පෙන්නලා තියෙනවා. පෙන්නලා කියලා තියෙනවා ස්වාමීනි මේ බලන්න ඔබ වහන්සේලාට පුළුවන් ද මේ විදියට ධාතු මන්දිරයක් හදන්න. පින්වත්නි නාග දෙවිවරුන්ගේ ධාතු මන්දිරේ මැණික් ඔබවලා තනින් තන ඉතාම ලස්සනට හදපු මන්දිරයක් කියනවා. ස්වාමීනි මුළු ලංකාවෙම මැණික් එකතු කළත් මේ වගේ එකක් හදාගන්න පුළුවන්ද? ඒ වෙලාවේ කියලා තිනවා මහරජ මේ මැණික් ඔක්කොම එකතු කළත් අපිට ඔබලාගේ මේ සඳකඩ පහන තරම්වත් අපිට ලංකාවේ මැණික් ඔක්කොම එකතු කළත් ධාතු මන්දිරයක් හදාගන්න වෙන්නේ නැහැ. ඒ ලංකාවේ එකතු කරන සම්පූර්ණ මැණික් සියල්ලම එකතු කළත් ඔබලාගේ මේ සඳකඩ පහන තරම්වත් වටින්නේ නැහැ. ඒකනේ ස්වාමීනි මම කියන්නේ කියලා දැන් ඒ රජුරෝ සතුටු වෙනවා. ඒ වෙලාවේ උන්වහන්සේ කියලා තියෙනවා මහරජ තථාගතයන් වහන්සේලා ආමිසයට දායාද වුණු පිරිසක් නෙමෙයි. ධර්මයටයි දායාද වෙලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ පිරිනිවන් මංචකයේදී දැක්ක ලංකාදීපේ බුද්ධ ශාසනය පිහිටනවා කියලා. ධර්මාශෝක රජුරෝවත් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අරගත්තේ නැහැ. හේතුව තමයි අනාගත කාලයේ දුටු ගැමුණු රජෙක් නමින් රජෙක් පහළ වෙලා ලංකාදීපේ ස්වර්ණමාලි සෑයක් ඉදි කරන නිසා. ඒ ධාතුන් වහන්සේලා ධර්මාශෝක රජුරුවත් ගත්තේ නැහැ. එදා අජාසත් රජුරුව වාල සංඝටක කියලා යන්ත්‍රයක් හදලා පොළොවේ යට ධාතුන් වහන්සේලා තැම්පත් කරද්දිවත් එදා ඒ වෙන් කරපු ද්‍රෝණී එකතු කළේ නැහැ. මේ ද්‍රෝණී ඉතිරි උනේ ලංකාදීපේ මහ සෑයක් ඉදි කරන්න. ඒ නිසා ඒකට බාධා කරන්න එපා. එහෙම කියලා කියනකොට හොඳයි ස්වාමිනී තියෙන තැනකින් ගන්න කියලා කිව්වලු. දැන් තියෙන තැනකින් ගන්න කිව්වනේ. දෙවෙනි වතාවේ අහලා තිනවා මම ගන්නද? හොඳයි ඔබ වහන්සේ තියෙන තැනකින් අරගෙන යන්න.
තුන්වෙනි වතාවෙත් අහනකොට අරගෙන යන්න කියනකොට පින්වත්නි සියුම් මතක් මවලා අර මංජේරික කියන නාග භවනේ වාසුල දත්ත කියන නාග රජුරෝ විශාල පෙන ගොබයක් මවාගෙන කරඬුව ගිරලා පැත්තකට වෙලා හිටියා කියනවා. සියුම් මතකින් ධාතු කරඬුව අරගෙන ගිහින් ඉවර වෙලා. එදා ලංකාදීපේ ඔය මහසෑය ඉදිවෙන සලපතල මළුවේ අයිනින් මතු වුණා කියනවා. මිනිසු කෑ ගහලා කිව්වලු ධාතුන් වහන්සේලා මතු වුණා. දැන් රජුරෝ පෙරහැර එනකොට තමයි උන්වහන්සේ සමාපත්තියෙන් නැගිටලා නාගලෝකෙට ගියේ. දැන් අවසානෙට ධාතුන් වහන්සේලා හොයාගෙන නාග රජවරු බලද්දි ධාතුන් වහන්සේලා නැහැ. අඬාගෙන පස්සෙන් ආවා කියනවා අනේ ස්වාමීනි මේ ධාතුන් වහන්සේලාට වැඳලා අපි සුගතියකට යන්න අදිෂ්ඨාන කරගෙන හිත පිහිටව ගත්තා. අනේ ස්වාමීනි අපිට මෙහෙම කරන්න එපා. අපේ කරඬුව අපට දෙන්න. එහෙම කියනකොට ඒ වෙලාවේ අර ගිනාපු කරඬුවෙන් ස්වල්ප ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් නාග දෙවිවරුන්ට දීලා ඒ අයත් සැනසුවා කියනවා. උන්වහන්සේ පොළොව දෙබෑ කරගෙන මතු වෙනකොට පින්වත්නි ඒ මතු වෙන වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රය විශාල ධාතු කරඬුවක් හදලා මණික් කොබ්බෝපු නාග කරඬුවක් මැව්වා කියනවා. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මහල් කීපයකින් යුතු ධාතු මන්දිරයක් මැව්වා කියනවා. දැන් පෙරහැර එනකන් එදා ওই ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන්නේ ඒ මන්දිරේ. අවසානෙට ධාතුන් වහන්සේලා අරගෙන රජුරුවන්ගේ පෙරහැර එනකොට රජුරුවන්ගේ කරඬුවේ තැන්පත් කරලා තුන් වතාවක් ওই භූමියේ ඒ කියන්නේ වෙනකොට ගර්භයේ ඉදි වෙලා ඉවරයි. තුන් වතාවක් භූමියේ ප්‍රදක්ෂිනා කරලා නැගෙනහිර පැත්තෙන් උඩට ගිහින් ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න උඩට මතු වෙනකොට අර ධාතු කරඬුව පලාගෙන ඉහළට ධාතුන් වහන්සේලා පැන නැංගා කියනවා. එහෙම පැන නැගලා ලස්සන බුදුරුවක් මැවුණා කියනවා. අන්න ඒ වෙලාවේ තමයි පින්වත්නි ලක්ෂ ගාණක් ලංකාවේ රහත් වෙලා තියෙන්නේ. අනුරාධපුර යුගයේ ලක්ෂ ගාණක් රහතන් වහන්සේලා බිහි වුණා. මොහොතක් බුදුරජාණන් වහන්සේගේ බුදු ශරීරයේ මැවෙනකොට විශාල පිරිසක් ඒ ශරීරයේ දැකලා සතුටු වුණා කියනවා. බුද්ධානුස්සතිය වැඩුවා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ දැකගෙන බොහෝ පිරිසක් සුගතියට ගියා කියනවා. බොහෝ පිරිසක් මාර්ගඵල ලැබුවා කියනවා. උන්වහන්සේ සමාපත්තියේ නැගී ඉන්න ඒ රූපේ දැක්කාම බොහෝ පිරිසක් සිත පහදව ගත්තා කියනවා. ඒ වෙලාවේ හේම කරඬුවේ ආයේ ධාතුන් වහන්සේලා තැන්පත් වුණාම රජුරෝ එදා ධාතු කරඬුව මැද්දේ ගර්භයේ මැද තැන්පත් කරද්දී ඒ වෙනකොට ওই ගර්භයේ මැද පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකය ඉදි කරලා තියෙනවා. ඒ පිරිනිවන් මංචකයේ විදියට සාල වනගස් දෙකක් අතර පනවපු වාසනේ සැතපුණු ඉරියව්වෙන් ධාතුන් වහන්සේලා අදත් වැඩ ඉන්නවා. ආශ්චර්යයි ඒ කාරණේ. අදත් ඒ විදිහටම ධාතුන් වහන්සේලා හරියට බුදු ශරීරයක් මවාගෙන වැඩ ඉන්නවා. එදා අර උඩින් පියනින් වහලා මං හිතන්නේ ඊට පස්සේ දවස් ගාණක් රජුරෝ ධාතු මන්දිරයක් විදියට මිනිසුන්ට දැකලා වන්දනා කරගන්න අවස්ථාව දීලා තියෙනවා. පියදස්සී කියන මහරහතන් වහන්සේ දවස් ගාණක් බණ කියලා තියෙනවා. ඒ බණ කියනකොට බොහෝ පිරිසක් සිත පහදවගෙන තියෙනවා. රජුරුවන්ගේ රාජාභරණ ගලවලා රජුරුවන්ට තියෙන ප්‍රීතියට රාජාභරණ ගලවලා රජුරෝ මේ Tamanගේ සියලු රාජාභරණ අර ගර්භයේ මැද්දේ හදාපු මන්දිරයට විසිකලා කියනවා. මැති ඇමතිවරු Tamanගේ රාජාභරණ ගලවලා ඒ ගර්භයේ මැද්දේ හතරැස් කොටුවට විසිකලා කියනවා. ඒ ගර්භයේ සම්පූර්ණ දවස් 7කින් වැහුවට පස්සේ මිනිසුන්ට මතක් කරලා තිනවා කාගේ හරි ළඟ තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තියෙනවා නම් ගෙනල්ලා මේ මහසෑය තැන්පත් කරන්න කියලා. පින්වත්නි ඔය ගර්භයේ මැද හතරැස් කොටුව උඩින් තවත් පියනකින් වැහුණාට පස්සේ තවත් කරඬු 1000ක් තියෙනවා. ඒ කරඬු 1000ත් වෙන වෙනම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ධාතු මන්දිරයක් වගේ ස්වර්ණමාලී මහසෑය කියන්නේ. විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් පින්වත්නි ඒ මහසෑයේ වැඩ ඉන්නවා. විශාල ප්‍රමාණයක්. ඒ ධාතුන් වහන්සේලා සියලු දෙනාම වැඩ ඉඳිද්දී ගර්භයේ වහලා බොහෝ පිරිසකට අප්‍රමාණව පින් කරගන්න පුළුවන් විදියට හිත පහදවා ගන්න පුළුවන් විදියට මහසෑයේ ගර්භයේ වැඩ ඉවර කළා. හතරැස් කොටුවේ වැඩ පටන් ගත්තා. හතරැස් කොටුවේ වැඩ පටන් ගන්නකොට රජුරුව ලෙඩ වෙනවා. රජුරුවන් කර කියා ගන්න දෙයක් නැති වෙනවා. අවසානෙට රජුරුව අප්‍රමාණ හිත් වේදනාවෙන් මේ මහසෑයේ වැඩ ටික මට
කරගන්න බැරි වෙනව නේද කියලා රජුරු අර මේඝවර්ණ පාෂාණ වලින් හදාපු මේ මන්දිරයේ දිහා බලලා අප්‍රමාණ හිත් පීඩාවක් හදාගෙන තියෙනවා. අවසානෙට ඉතින් රජුරු සනසලා මේ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා රජතුමනි ඔබතුමා ගොඩාක් පිං කළා. මේ මහසෑය ඉදි කරපු එක ඉතා විශ්මිත වැඩක්. අනාගත කාලේ මේ බුද්ධ ශාසනය ගොඩාක් කල් බබලන්න මේක උදව් වෙයි. සෑහෙන කාලයක් බුද්ධ ශාසනය මේ කාරණේ නිසා පවතීවි. රජුරුන්ගේ හිත හදනකොට අවසානෙට රජුරවන්න පේන්න මේ මහසෑය උඩින් මහසෑයට උඩින් රෙදි වලින් හදාපු කොටක් නිර්මාණය කරලා රජුරුන් හිත පහදව ගන්න පුළුවන් විදියට ඉදි කළා කියනවා. අවසානයේ මේ මහසෑය ඉදිවීමේ කොයිතරම් ඒ ඉදිවීම බලවත් වුණාද කියනවා නම් අදත් මිනිසු සිත පහදවාගෙන වන්දනා කරනවා. අදත් කවුරු හරි කෙනෙක් උන්වහන්සේගේ ওই මහසෑය ළඟට ගිහින් පාදම හරියේ නලල තියලා අදිෂ්ඨාන කළොත් ඒකාන්ත වශයෙන් ඒ ඇත්තන්ට යහපතක් වෙන්න ඒක උදව් වෙනවා. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් තරුණයෙක් අලුතෙන් විවාහ වුණු දෙන්නෙක් ඒ මහසෑය ළඟට ගිහින් සත්පුරුෂ දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ මහසෑය ඉදිරියේ යම්කිසි ප්‍රකාශනයක් කළොත් ඒ ප්‍රකාශනය ඒකාන්ත වශයෙන් සාර්ථක වෙන්න ඒක උදව් වේවි. අවසානෙට පින්වත්නි දැන් බුද්ධ ශාසනය බොහෝ කාලයක් ගත වෙලා. තව කොච්චර කල් තියේද කියලා අපට හරියට අදහසක් නැහැ. අවුරුදු 5000ක් එක දිගට පවතින්න පුළුවන් විදියට තමයි මහසෑය ඉදි වුණේ. එතකොට අවුරුදු 5000ක් මේ මහසෑය පවතිවි. එතකොට මේ මහා සෑයේ ඉදිකිරීම අවසන් වෙලා සියල්ලම ඉවරුණාම බොහෝ පිරිසක් නිවන් මඟ සාක්ෂාත් කරගන්න ඒක උදව් වුණා. අනාගතේ මහසෑයකට බුදුරජාණන් වහන්සේට එක මලක්වත් පූජා කරන්න නැති දවසක් එනවා. එදාට සියලු ධාතුන් වහන්සේලා පිරිනිවන් පානවා. එදාට ওই මහසෑය ඉදිරියට හරියට ධාතුන් වහන්සේලා ඉහළට පැන නැගලා එතකොට මිනිස්සු ඒව මොකක්වත් දන්නේ නැහැ. මිනිසුන්ට ඒව වටින්නෙත් නැහැ. ඒ ධාතුන් වහන්සේලා සම්පූර්ණයෙන්ම වැඩම කරනවා නාගදීපේට. නාගදීපේ තියෙන ඒ උන්වහන්සේගේ වෙනුවෙන් දායාද වුණ මිනි පළඟ සමගම ධාතුන් වහන්සේලා එහෙම වඩිනවා දඹදිවට වජ්‍රාසනයේට. ඒ වජ්‍රාසනයේ ඉඳලා මොහොතක් බුදු ශරීරයේ මැවෙනකොට තමයි ඒ මැවීමෙන් පස්සේ තමයි සම්පූර්ණ බුදුරජාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්වත්නි අපට විශාල ලාභයක් තමයි තථාගතයන් වහන්සේ වෙනුවෙන් බුද්ධ ශාසනයට දායාද වුණ ස්වර්ණමාලී මහා සෑය. නිකම්ම ඉදිවුණ එකක් නෙමෙයි. දෙවියන්ගේත් මිනිසුන්ගේත් අප්‍රමාණ අනුග්‍රහයෙන් තමයි ස්වර්ණමාලී නමින් මහා සෑයක් ලංකාදීපේ ඉදි වෙන්නේ. ලංකාව ධාතු මන්දිරයක් වගේ තැනක්. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න එකම සෑය ලංකාදීපේ තියෙන. භාග්‍යවතුන් වහන්සේගේ නලල් තලයේ ලලාට ධාතුන් වහන්සේ ලංකාදීපේ වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේ ලංකාදීපේ වැඩ ඉන්නේ. තෝපාරාමේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ එදා බුදුරජාණන් වහන්සේගේ චිතකයේ දැවෙන වෙලාවේ සියුම් මතක් මවලා බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ අරගෙන ගිහින් ඒ ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කළේ පින්වත්නි මහියංගන මහා සෑයේ. බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේලා 4 නමින් කීප නමක් අපි අතර වැඩ ඉන්නේ. සෝමාවතී මහ සෑරඳුන් වහන්සේ මත විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්නවා. එදා පින්වත්නි නාග ලෝකෙට එදා ජයසේන කියන නාග රජුරු අරගෙන ගිය ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ ලංකාදීපේ ඉදි වුණ සෝමාවතී සෑරඳුන් වහන්සේ මත. බුදුරජාණන් වහන්සේගේ තවත් දළදා වහන්සේ නමක් කරඬු 7ක් මැද්දේ මහනුවර දළදා මාලිගාව වැඩ ඉන්නවා. මේ විදියට බලනකොට ලංකාව ධාතු මන්දිරයක් වගේ තැනක්. ඒ තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කොට පෙන බුබුලක් වගේ සඳ මණ්ඩලක් වගේ පලිඟු බුබුලක් වගේ ලංකාදීපේ ඉදි වුණ ඒ ස්වර්ණමාලී සෑරඳුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු